ජනතාව ආයුබෝවන් පුතේ හැමෝටම අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්න මේ සූදානම් වෙන්නේ. හරි බලන්න මාතෘකාවට අපි යමු කෙලින්ම. හරි ගිය සතියේ අපි සාකච්ඡා කරා ප්‍රධාන කොටස් කීපයක්ම. හරි හොඳයි. හරි next week term test තියෙනවා කියලා දරුවෝ කීප දෙනෙක් දාලා තියෙනවා. හොඳයි හොඳට පේස් කරන්න. ඔයාලා සෑහෙන ප්‍රමාණයකට මම නිර්මාණය කරලා තිනවා. ඊටාම ඉහළ මට්ටමකට already හොඳට කරගන්න පුළුවන් බෑ දෙයක් නෑ. හරි ළමයි එන වැඩේ start කරමු. මෙන්න මේ විදිහට. පුතේ අපි ගිය සතියේ ආරම්භ කරා මාතෘකාව ව්‍යාපාර සංවිධාන කියන අපේ සිලබස් එකේ තුන්වෙනි පාඩම. හරි අද ළමයි පන්ති වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඇත්තටම මේ මට පොඩි අපහසුතාවයන් කීපයක් මැද මට පොඩි ටිකක් මේ අසනීප වෙලා ඉන්නේ. උණ අරගෙන මම තියෙන්නේ මට ටිකක් අපහසුයි. මම පුළුවන් තරමක් අද දවසේ කරනවා. බැරිනොත් මම අද දවසේ යම් ප්‍රමාණයකට කරලා නවත්තනවා. මම හරිම අපහසුතාවයෙන් බං ඉන්නේ. මම මේ පිටියට මාව නිකන් කැරකෙනවා වගේ. හරිද? ඒ නිසා අර උඹලට පන්තිය නොකර බෑනේ උඹලා. ඒ නිසා උඹලා එනවා හැමදාම බලන් ඉන්නවනේ මං එනකම්. හරි ඒ නිසා මේ හරි ඒ නිසා තමයි කොහොමද ආවේ දැන් මේ ලයිට් එක ගැහුවට පස්සේ ළමයි මට හරි අමාරුයි ඇස් දෙක අරගෙන ඉන්නේ. හරි කවදාවත් අපි පුළුවන් තරමක් කරමු. පුළුවන් තරමක් කරමු. මට අපහසුම කියලා වගේ දෙනොත් මම ඔයාලට කියන්නම් අපි වුණොත් ඊට පස්සේ ලබන සතියේ ඊටු සාකච්ඡා කරමු. හරි මාතෘකාව ව්‍යාපාර සංවිධාන තුන්වෙනි පාඩමටයි අපි ඇවිල්ලා ඉන්නේ. හරිද? එතකොට මේ පාඩමේදී ප්‍රධාන කොටස් කීපයක් අපි සාකච්ඡා කරා. මම ඉතින් මතක් කරගෙන එන්නම්. හැමදාම කරනවා වගේ පොදේ සංවිධානය කියන වචනේ ඇතුලේ තියෙන්නේ ඒක රාශී කිරීම, ඒක රාශී වීම කියන අදහස. සංවිධානය කියන වචනේ නේද? ඒ කියන්නේ සංවිධානය කරනවා කියන්නේ සංවිධානය වෙනවා කියලා කියන්නේ එක් රැස් වෙනවට එක් රැස් කරනවාට. සරලව කිව්වොත් ඒක රාශී වෙච්ච පුද්ගලයන් සමූහයකට අපි කියනවා සංවිධානයක් කියලා. මම නැවත කියන්නම්. එක් රැස් වෙච්ච ඒක රාශී වූ පුද්ගලයන් සමූහයකට අපි කියන පුතේ සංවිධානයක් කියලා. හරි. එහෙනම් මේ සංවිධානය වෙලා තියෙන්නේ මොකක් සඳහාද මේ කණ්ඩායම? මොකක් සඳහාද පුතේ මේ කණ්ඩායම මේ රැස් වෙලා තියෙන්නේ? එක් රැස් වෙලා තියෙන්නේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් කරන්න. එතන ලස්සනට කියනවා කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒක රාශී වූ පුද්ගලයන් සමූහයක් අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. හරි. ජනතාව කියන මාත් එක්ක කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒක රාශී වූ පුද්ගලයන් සමූහයක් ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ කියලා අපි කියනවා. එතකොට මේ ව්‍යාපාරයක් කරන්න තමයි මේ කණ්ඩායම ඒක රාශී වෙලා තියෙන්නේ. එතකොට මේ කියන ව්‍යාපාර සංවිධාන හරිද ප්‍රධාන ආකාර තුනක් අනුව වර්ග කරනවා පුතේ අපි. හරිද ඔය කියන ව්‍යාපාර සංවිධාන ප්‍රධාන ආකාර තුනක් යටතේ අපි වර්ග කරනවා. බලමු අංක මොකක්ද කියලා. අංක 1 අපි කියන පුතේ අයිතිය අනුව වර්ග කිරීම. එක ව්‍යාපාර සංවිධාන අපි වර්ග කරනවා අයිතිය අනුව. එක අයිතිය අනුව නම් දෙක අපි කියමු මොකක්ද? අරමුණ අනුව වර්ග කිරීම කියලා. එක අයිතිය අනුව වර්ග කිරීම, දෙක අරමුණ අනුව වර්ග කිරීම, තුන්වෙනි එක අපි කියනවා පරිමාණය අනුව වර්ග කිරීම කියලා. පැහැදිලිද? හරි ළමයි. මෙන්න තියෙනවා ව්‍යාපාර සංවිධාන වර්ග කරන ආකාර තුන. මම නැවත කියන්නම්. එක අයිතිය අනුව වර්ග කරනවා, දෙක අරමුණ අනුව වර්ග කරනවා, තුන පරිමාණය අනුව වර්ග කරනවා. හරි. එහෙනම් අපි මුලින්ම සාකච්ඡා කරන්න පටන් ගත්තා මොකක් අනුව වර්ග කිරීමද? අයිතිය අනුව වර්ග කිරීම. හරි. අයිතිය කියලා කියන්නේ පුතේ හිමිකාරීත්වය. සමහර ඕකටම කියනවා හිමිකාරීත්වය අනුව වර්ග කරනවා කියලා. සරලව කිව්වොත් කවුද බිස්නස් එක සල්ලි දාලා පටන් ගත්තේ? කවුද මේ බිස්නස් එකේ අයිතිකාරයා? කවුද මේ ව්‍යාපාරයේ ප්‍රධානියා කියන කාරණාව අනුව වර්ග කරනවාට තමයි අපි කියන්නේ අයිතිය අනුව වර්ග කරනවා කියලා. හරි. එහෙනම් බලමු මාත් එක්ක. පුතේ අයිතිය අනුව වර්ග කිරීම අපි කිව්වා මේ විදිහට. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සම්පත් යෙදුවේ කවුරුන් දැන්නන බිස්නස් එක පටන් ගන්න සල්ලි දැම්මේ කවුද කියන එක අනුව වර්ග කරනවාට තමයි පොතේ අපි කියන්නේ අයිතිය අනුව වර්ග කරනවා කියලා. පැහැදිලිද? හරි. එතකොට අපි කේසක් කතා කරා ඒකයි මම ටිකක් වේගෙන් යන්නේ. අද අපි එතෙන් සිට තමයි දෙඩ මේ සාකච්ඡා කරන්න යන්නේ. පොතේ අයිතිය අනුව අපි ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරා. මතකද? අයිතිය අනුව මොකද්ද? එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන, දෙවෙනි එක මොකද්ද කියලා chat එකට දාන ජනතාව.
එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර, දෙක මොන අංශයේ ව්‍යාපාරද කියලා මට chat එක දාන්න. මම S2 පියවන මට හරිය මොනවද? හරි. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර නියමයි. දෙක අපි කියනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා නේද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර, රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා. හරි. මේ නෝට් එක අපි ලියාගත්ත පෞද්ගලික සති. හරි. ඊට පස්සේ දැන් අපි එන්නේ chart එකට. පුතේ ව්‍යාපාර සංවිධාන අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එහෙනම් ඒ අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපාරයි, රාජ්‍ය අංශයේ ව්‍යාපාරයි කියන ප්‍රධාන කොටස් දෙකයි. පෞද්ගලික, රාජ්‍ය. පෞද්ගලික අංශය යටතේ ඉන්න ප්‍රධාන ව්‍යාපාර සංවිධාන කීපයක්. හරිද? ඒ වගේම රාජ්‍ය අංශයේ යටතේ තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. අපි වෙනින් සාකච්ඡා කරමු. හරිද? හරි. පෞද්ගලික අංශයේ හිටියා ප්‍රධාන ව්‍යාපාර සංවිධාන ಜಾති පහක්. කවුද හිටියේ? එක තනි පුද්ගල ව්‍යාපාර. තපර කියන්නේ එක තනි පුද්ගල ව්‍යාපාර. තනියම කවුරු හරි කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරලා කරගෙන යනවා නම් අපි ඒක කියන තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා. පුතේ මේ තනි පුද්ගල ව්‍යාපාරයට දෙන්න පුළුවන් සරලම උදාහරණය තමයි ඔයාලගේ ගෙවල් ගාව අංකල්ගේ කඩේ. ගෙවල් ගාව අංකල්ගේ සිල්ලර කඩේ, ගෙවල් ගාව තියෙන කඩේ තමයි පුතේ තනි පුද්ගල ව්‍යාපාරයකට දෙන්න පුළුවන් සරලම උදාහරණය. හරිද? හරි. ඒක තනියම කරන ව්‍යාපාරේ තනි පුද්ගල ව්‍යාපාරය නම් කීප දෙනෙක් එකතු වෙලා හවුලේ කරන ව්‍යාපාර. අපි ඒක කියන මොන ව්‍යාපාරද? හවුල් ව්‍යාපාර නේද? හරි. ඊට පස්සේ තුන්වෙනි එක අපි කියනවා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි. මතකයි නේද? සංස්ථාපිත සමාගම් කිය. සංස්ථාපිත සමාගම්. ඊළඟට ඔයගොල්ලෝ අහලා තියෙනවා මොකක්ද පුතේ? සමූපකාර ව්‍යාපාර කිය. සමූපකාර අවසානයේක සමිති සංවිධාන. මං ගිය සතියේ කිව්වා නේද? සමිති සංවිධාන. නේද? ළමයි ටික එකතු වෙලා හදාගන්න ළමා සමිති ටික. නේද? ළමයි එකතු වෙලා හදාගන්න ළමා සමිති. තරුණ එකතු වෙලා හදාගන්න ක්‍රීඩා සමිති. නැත්නම් යෞවන සමාජ. නේද? තරුණ එකතු වෙලා කරන සමිති. ඊට පස්සේ තව ගත්තොත් වැඩිහිටියෝ එකතු වෙලා හදන අන්‍යෝන්‍යාධාර සමිති. කාන්තාව එකතු වෙලා හදන කාන්තා සමිති. නේද? සීයලා ආච්චිලා එකතු වෙලා කරන මරණාධාර සමිති වගේ පුතේ අන්න ඒ සමිති වලට තමයි අපි කියන්නේ මොකක් කියලාද? මේ සමිති සංවිධාන ඒවත් ව්‍යාපාර සංවිධාන ලෙස තමයි අපි වර්ග කරන්නේ. හරි. පෞද්ගලික අංශයේ තියෙන ಜಾති පහයි. එක තනි පුද්ගල ව්‍යාපාර, දෙක හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර සහ සමිති සංවිධාන. හරි. අපි ඊට පස්සේ යමු රාජ්‍ය අංශයට. ගිය සති රාජ්‍ය අංශයට ගියා. රාජ්‍ය අංශයේ ප්‍රධාන කොටස් තුනකට බෙදුවා. එක මධ්‍යම රජය, පළාත් සභා යටතේ ක්‍රියාත්මක ව්‍යාපාර සහ පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපාර කිය. ඒකෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන නැවත වර්ග කිරීමක් කරේ නැහැ. අපි නැවත වර්ග කරේ මොන කොටස විතරද? මධ්‍යම රජයේ පමණයි. පුතේ බලන්න මධ්‍යම රජය යටතේ පළවෙනි එක අපි කියනවා පළවෙනි එක අපි කියන මොකක්ද? රාජ්‍ය සමාගම්. සාපාර කියන්නේ රාජ්‍ය සමාගම්. කට්ටිය දාලා දෙපස්ස සුදු වෙලා ලස්සන වෙලා කියන සුදු මැලි වෙලා කියලා ටිකක් දාලා තිබ්බා. සර් ලණි බණේ කියලා කිව්වාම පුදුම දරුවෝ. හරි. ඒක රාජ්‍ය සමාගම්. පුතේ රාජ්‍ය සමාගම් කිව්වම හරිද? අපිට මතක් වුණා රාජ්‍ය සමාගම් කිව්වහම සමාගම් જાතියක් එහා පැත්තේ තිබ්බා. මොන සමාගම්ද? සංස්ථාපිත සමාගම්. පැහැදිලිද? හරි. පුතේ මේක සංස්ථාපිත සමාගම්, මේක රාජ්‍ය සමාගම්. දෙන්නම සමාගම් ඇත්තම කතාව මුන් දෙන්න 100%ක් සමානයි. ඇත්තටම මේ දෙන්න 100%ක් සමානයි. වෙනස තියෙන්නේ මේ සංස්ථාපිත සමාගම් සල්ලි දැම්මේ කවුද? මිනිස්සු සල්ලි දාලා සමාගම් පටන් ගත්තොත් ඒකට කියන්නේ සංස්ථාපිත සමාගමක් කියලා. රජයේ සල්ලි දාලා සමාගම පටන් ගත්තොත් ඒකට කියන්නේ රාජ්‍ය සමාගමක් කියලා. පැහැදිලිද? හරි. රජයේ සල්ලි දාලා පටන් ගන්න සමාගම් රාජ්‍ය සමාගම්. මිනිස්සු සල්ලි දාලා පටන් ගන්න සමාගම් සංස්ථාපිත සමාගම් කියලා කිව්වා. හරි. ඒක රාජ්‍ය සමාගම්. ඊට පස්සේ කිව්වා සංස්ථා දෙපාර්තමේන්තු. අපි මේ ගැන මේ chart එක පෞද්ගලික සති කතා කරලා මම පුතාලට පැහැදිලි කරලා කටපාඩම් කරනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම අපි නෝට් එකෙත් ලියවලා අවසන් කරා. හොඳයි. ඊළඟට අපි හිතමු පුතේ ඊට පස්සේ කතා කරන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය කිව්වේ කිසියම් ව්‍යාපාරයක් නේද? පෞද්ගලිකව මහ ජනතාව විසින් සල්ලි ඉදන් තියනවා නම් අපි ඒක පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියලා. ඔයාලට මතකද ගිය සතියේ අපි ඒක highlight කිරීමකුත් කරා. රාජ්‍ය අංශයේ ව්‍යාපාරිකව රජයේ විසින් නේද? සම්පත් යොදවා ඇති ව්‍යාපාර කියලා ඒවා highlight කරා. හරි. එහෙනම් එක අයිති අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම, දෙක අරමුණ අනුව වර්ග කිරීම, තුන පරිමාණය අනුව වර්ග කිරීම. එතකොට අයිති කොටස සම්පූර්ණයෙන් අවසන් කරා. අපි ඊළඟට ආයේ මොකද්ද?
අරමුණු වර්ග කිරීමට. ආයි මොකටද? අරමුණු වර්ග කිරීමට. උදේ අරමුණු ව්‍යාපාර සංවිධාන වර්ග කරා ප්‍රධාන අරමුණු දෙකක. නේද? ඒ කියන්නේ අරමුණක් හදාගන්නේ අනාගතය වෙනුවෙන්. අරමුණක් හදාගන්න අපි අනාගතය වෙනුවෙන්. අනාගතයේදී ඉටු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අනුව වර්ග කරනවාට තමයි පුතේ කියන්නේ මොකක් කියලාද? අරමුණ අනුව වර්ග කරනවා කියලා. හරිද? අනාගතයේදී ඉටු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අනුව වර්ග කරනවාට. හරි හොඳයි. එහෙනම් අපි ඒ අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදුවොත් ප්‍රධාන අරමුණු දෙකයි නේද? ව්‍යාපාර සංවිධාන ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන කියලා තමයි මේකේ කොටස් දෙකකට අපි වර්ග කරේ. එක ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන, දෙක ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලායි අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ. ඊට පස්සේ ළමයි හරිද? අපි ආව chart එකට මෙන්න දිනවා ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකයි. එක අපි කියනවා ළමයි ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන, දෙක අපි කියනවා ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා. ඉතින් ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන කොටස් දෙකයි පෞද්ගලික අංශයයි රාජ්‍ය අංශයයි කියලා. ලාභ අරමුණු කර නොගත් එකත් කොටස් දෙකයි පෞද්ගලික ඊට පස්සේ රාජ්‍ය කියලා. ඊට පස්සේ අපි මේගොල්ලෝ වර්ග කරා නේද? පෞද්ගලික අංශයේ කවුද හිටියේ? ලාභ අරමුණු කරගත්ත රාජ්‍ය අංශයේ කවුද හිටියේ? ලාභ අරමුණු කර නොගත්ත පෞද්ගලික අංශයේ කවුද හිටියේ? ලාභ අරමුණු කර නොගත්ත රාජ්‍ය අංශයේ හිටියේ කවුද කියලා අපි වර්ග කරගත්තා. දැන් මේගොල්ලෝගේ නම් අරමුණ ලාභ ලැබීම. මේගොල්ලෝගේ අරමුණ ලාභ ලැබීම නෙවෙයිලු. එයාලගේ අරමුණ ලාභ ලැබීම නොවේ කියන එකේ තේරුම සමාජ සුබ සාධනයේ සමාජයට සේවාවක් කිරීම කියලා කාරණාව මම වලට පැහැදිලි කරා. සමාජයට සේවාවක් ඉටු කිරීම. හරි. එතෙන්දී ලාභ අරමුණු කරගත්ත ලාභය ලබන්නම කටයුතු කරන පෞද්ගලික අංශයේ ව්‍යාපාර තුනක් හිටියා. පළවෙනි කාණ්ඩය අපි කිව්වා තනි පුද්ගල ව්‍යාපාර. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩය අපි කිව්වා හවුල් ව්‍යාපාර. තුන්වෙනි කට්ටිය සංස්ථාපිත සමාගම්. මෙන්න මේ තුන් දෙනා තමයි ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ. ලාභ අරමුණු කරගත්ත රාජ්‍ය අංශයේ ඉන්නේ එකම එක්කෙනයි. ඒ කවුද? රාජ්‍ය සමාගම් විතරයි. තවපාරක් කියන්න රාජ්‍ය සමාගම් විතරයි. විතරයි කියලා කියපල්ලා හැමෝම මාත් එක්ක. මොකක්ද? රාජ්‍ය සමාගම් විතරයි. තවපාරක් කියන්න පුතේ රාජ්‍ය සමාගම් විතරයි. හොඳයි. එහෙනම් අපි යමු ලාභ අරමුණු කර නොගත් පැත්තට. ලාභ අරමුණු කර නොගත් පැත්තට. ලාභ අරමුණු කර නොගත්ත පෞද්ගලික අංශය. කියන්නේ සුබ සාධන අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ඉන්නවා සමූපකාර සමිති සංවිධාන කියන කොටස් ටික. සමූපකාරයි සමිති සංවිධානය. එතකොට ලාභ අරමුණු කර නොගත්ත රාජ්‍ය අංශයේ ඉන්නවා සංස්ථා සහ දෙපාර්තමේන්තු කියන කොටස් දෙක. ඔතනින් අපේ අවසන් වුණා අරමුණු අනුව වර්ග කිරීම. අරමුණු අනුව වර්ග කිරීම අවසන් වුණා. පුතේ අපි ගිය සතියේ පාඩම නැවතුනේ උතන ඉන්නේද? මට මතක විදිහට අපි ගිය සතියේ නැවතුනේ උතන. අපිට තියෙන්නේ මේ වර්ග කිරීම තුනේ මම හිතන්නේ පරිමාණය අනුව වර්ග කිරීම ස්ටාර්ට් කරන්න. එහෙම නේද ජනතාව? එහෙම නේද බං? හරි හොඳයි. හරි. ළමයි මේ දවස්වල හැමතැනම පොඩි උණ රෝගයක් පැතිරුණා ටිකක් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මටත් ඒක දන්නේ නැහැ මම හිත උදේට බෙහෙත් ටිකක් ගන්න වෙනවා. හරි. හරි. තාරිය පුළුවන් තරමක් අපි හදන්නේ. හරි. මට මේ S2 අරන් ඉන්න මම මේ ලයිට් එකට. මම පේනදී මම අද ටිකක් වැඩි ෆ්ලෑෂ් පිල්ලක් ගන්නවා. හරි. මේ තුන් දාල් දෙන මටත් හදලා තියෙනවා සර් කියලා. ඔව්. මුග දිනෙකට මේ කොහොමද දිනෙකට තමයි මේ කියන්නේ පොඩි වෙනස්ල පොඩි උණ රෝගයක් තියෙනවා. ඩෙන්ගුත් තියෙනවා ළමයි සෑහෙන්න පොඩ්ඩක් පරිස්සමෙන් ඕගොල්ලෝ. හරිද? මේ වෛරස් උනක් තියෙනවා. කොරෝනා වල වෙන ප්‍රභේදයක් දන්නේ නැහැ. කට්ටිය වෛරස් උනක් කියනවා. හරි. එක අයිතියන ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. දෙක අරමුණු වර්ග කිරීම. තුන අපි කියනවා පරිමාණයන වර්ග කිරීම.
එහෙනම් ළමයි අපි එනවා මොකටද? පරිමාණය අනුව වර්ග කිරීමට. හරි. පරිමාණය කියලා කියන්නේ ප්‍රමාණය කියන එකනේ බං. නේද? පරිමාණය කියලා කියන්නේ ප්‍රමාණය කියන එක. ප්‍රමාණය කියන්නේ සයිස් එක. ව්‍යාපාරයේ ප්‍රමාණය. නේද? ව්‍යාපාරේ කොයිතරම් දුරට ව්‍යාප්ත වෙලාද කියන කාරණාව තමයි පරිමාණය අනුව වර්ග කරනවා කියලා අපි මේ කියන්නේ පුතේ. හරි. එහෙනම් බලමු මොකක්ද මේ පරිමාණය අනුව වර්ග කිරීමේදී සිද්ධ වෙන්නේ කියලා. පුතේ ව්‍යාපාර සංවිධානයක් පරිමාණය අනුව වර්ග කරන එක පොඩි ගැටලු සාගත දැනක් තියෙනවා. හරිද? පරිමාණය අනුව වර්ග කිරීම හරිද? පරිමාණය අනුව වර්ග කිරීම පොඩි මේ ගැටලු සාගතයි අරමුණයි අයිතිය අනුව වර්ග කරනවට වඩා. දැන් උදාහරණයක් මම මේව පෙන්නන්නම්. ඔයාලා බලන්න මම මේ පෙන්නන උදාහරණේ මට මේකට හරියට උත්තර කියන්න ජනතාව. හරි. අපි හිතමු ඔන්න පුතේ අපි හිතමු මෙන්න මෙතන තියෙනවා හරිද? ඔබ මට ටිකක් ඇත්තටම අමාරුයි. හරිද? අපි තව කරන්නේ යන්න කවන්නේ. හරි. බලමු. අපි හිතමු මෙන්න තියෙනවා ව්‍යාපාර සංවිධානය. ඔන්න තියෙනවා ව්‍යාපාර සංවිධානය. මම මේ ව්‍යාපාරය අපි හිතමු මේ තියෙන ව්‍යාපාර ගොඩනැගිලි කියලා අපි හිතමු ව්‍යාපාර ප්‍රමාණය කියලා අපි හිතමුකෝ. දැන් මේ ප්‍රමාණය අනුව වර්ග කරන්නේ. හරිද? අපි හිතමු මේක A කියන ව්‍යාපාරය කියලා. මේක තමයි A කියන ව්‍යාපාරය. හරිද? අපි හිතමු මම ඒකට එහා පැත්තේ තව ව්‍යාපාරයක් මම ගොඩනගන බලන්න. හැමෝම බලන්න පුතෙක් මන්ට. හරිද? මම දැන් ඔන්න B කියන ව්‍යාපාරය ගොඩනගන. හරි. හරි. මම ඒක නම් කරනවා B කියලා. හරි. මෙන්න තියෙනවා A, මෙන්න තියෙනවා B. කවුරු ඒවා මතක් කරන ජනතාව? හරි බලන්න. මේ තියෙන A කියන ව්‍යාපාර සංවිධානය, මේ තියෙන B කියන ව්‍යාපාර සංවිධානය. හරිද? ළමයි එහෙනම් මට කියන්න දැන් මේ පරිමාණය ප්‍රමාණය අනුවනේ වර්ග කරන්නේ. එහෙනම් අපිට මේක වර්ග කරන්න වෙන්නේ පුතේ සුළු පරිමාණ ව්‍යාපාර, මහ පරිමාණ ව්‍යාපාර වගේ ක්‍රමවේදයකින් නේද? මට උදින්න තියලා මෙසේජ් එකක් දාන්න. පරිමාණය අනුව වර්ග කරනවා නම් අපිට වර්ග කරන්න වෙන්නේ සුළු පරිමාණ, මහ පරිමාණ වගේ දෙයක් පාවිච්චි කරලා නේද? ඔව්. නේද? හරි. එහෙනම් පුතේ දැන් මට ජනතාව කියන්න මේ ව්‍යාපාර සංවිධාන දෙකේ. හරිද? මේ ಜಾති දෙකෙන් ඔයාට බලපු ගමන් තේරෙනවා මෙතනින් මොකද්ද මහ පරිමාණ ව්‍යාපාරය මොකද්ද සුළු පරිමාණ ව්‍යාපාරය කියලා තේරෙනවා. හරි මගේ ප්‍රශ්නය පුතේ මේ ව්‍යාපාර දෙක අතරින් මට කියන්න මොකද්ද මහ පරිමාණ ව්‍යාපාරය? මොකද්ද මහ පරිමාණ ව්‍යාපාරය? ඉක්මනට කියන්න බලන්න. මේ ව්‍යාපාර සංවිධාන දෙක අතරින් මොකද්ද මහ පරිමාණ ව්‍යාපාරය? අන්න උත්තරේ මොකද්ද? B තමයි පුතේ මහ පරිමාණ ව්‍යාපාරය. නේද? A සහ B දෙක ගත්තාම මේක මහ පරිමාණ මේක සුළු පරිමාණ. හරි. ඕක ඕන කෙනෙක්ට දැක්ක ගමන් පේනවනේ. හරි. දැන් ඒතර ආ කියන විදිහට B නේ මහ පරිමාණ. නිකමට පොඩ්ඩක් බලන්න මෙන්න මෙහෙම දෙයක් වුණොත් ළමයි. මෙන්න තියෙනවා C කියන ව්‍යාපාර සංවිධානය. හරිද? දැන් මට කියපල්ලා ජනතාව මොකක්ද ඇත්තටම මහ පරිමාණ ව්‍යාපාරය? දැන් ටිකට කලින් ඔයාලා කිව්වේ B කියලා. දැන් කිව්ව ඔයගොල්ලෝ තප්පරයක්වත් ගියේ වතන වෙනස් කරනවා. ඈලම එහෙම කොහොමද? හරිද? B කියන එක මහා පරිමාණ කියලා දැන් චුට්ටකට කලින් කිව්වා නේද බල. හැබැයි ඒ කියපු උඹලම පුතේ දැන් කියනවා නෑ නෑ B කියන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයක්. C තමයි මහා පරිමාණ කියන්නේ. හරිද? මම තව ටිකකින් ළමයි D කියලා තව ඔයිට වැඩි ලොකු එකක් ඇන්දොත් උඹලගේ නෑ නෑ D තමයි මහා පරිමාණ ව්‍යාපාරේ C පොඩි කියලා. දැන් එහෙනම් ඔයාලට තේරෙනවද? පුතේ පරිමාණයනෝ වර්ග කරනවා කියන එක හරිද? ඒක පොඩ්ඩක් පැටලිලි සාගතයි. ඒක සාපේක්ෂව වෙනස් වෙනවා කියන කාරණා පැහැදිලි නේද? ඒක එකකට සාපේක්ෂව වෙන එකක් ගත්තාම නේද? ඒක වෙනස් වෙනවා කියන කාරණා පුතාලට පැහැදිලි වෙන්න ඕනේ. හරි. ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. ඒක සාපේක්ෂව ප්‍රමාණය කියන එක වෙනස් වෙනවා කියන. සාපේක්ෂව ප්‍රමාණය වෙනස් වෙනවා කියලාට තේරෙන්නේ. හරි. ඒ නිසා දැන් තනි පුද්ගල අපිට මතකයි පෞද්ගලික අංශය රාජ්‍ය අංශය කියන එක එහෙම වෙනස් වුන්නේ නෑනේ. පෞද්ගලික අංශය පෞද්ගලිකව තමයි ආපු එක කවදාවත් රාජ්‍ය වෙන්නේ නෙවෙයි. රාජ්‍ය අංශය කවදාවත් ආපු පෞද්ගලික වෙන්නේ රාජ්‍යම තමයි. නේද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන තිබ්බනේ. උන්ගේ අරමුණ ලාභ ලැබීම තමයි. උන්ට කවදාවත් මේ දන්සලක් දෙන්න හිතෙන්නේම නෑ.
පැහැදිලිද? සුබ සාධනය කරන්න හිතෙන්නේම නැහැ. සුබ සාධනය කරන ඉන්නේ උන් ඉන්නවනේ. උන් ලාභයේ පැත්ත බලාගත්තට ලාභය ඕනේ නැහැ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ සුබ සාධනය කරන්නමයි. පැහැදිලිද? හැබැයි මේකේ තියෙන අවුල තමයි පරිමාණය අනුව වර්ග කරනකොට ඒක සාපේක්ෂව පුතේ වෙනස් වීමට ලක් වෙනවා. අන්න එතකොට අපිට වර්ග කිරීම අපහසුයි. එකිනෙකට වෙනස් වෙනවා නිතර වෙනස් වෙනවා වර්ග කරගන්න අපහසුයි. අන්න ඒ නිසා අපි මේ සඳහා පාවිච්චි කරන පුතේ හරිද මේ පරිමාණය අනුව වර්ග කිරීමට භාවිතා කරනවා නිර්ණායක කීපයක්. මොන නායකද බං? නිර්ණායක කීපයක් භාවිතා කරනවා. නිර්ණායක ක්‍රයිටීරියාස් කීපයක් පාවිච්චි කරනවා. පුතේ බලන්න. ව්‍යාපාර සංවිධානයක පරිමාණය තීරණය කිරීම විවිධ නිර්ණායක මත තීරණය කරනු ලබයි. හරි. හරි. අපි එහෙම කරමු ජනතාව. හරිද? මේ අපි බං මෙහෙම කරවන්න. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන ටික ඉවර කරගන්න. එතන ලබන සතිය කෙලිම මට ඔයාලට තනි පුද්ගල ව්‍යාපාර ඉන්න ව්‍යාපාර සංවිධාන ටික එකින් එක පැහැදිලි කරලා දෙන්න යන්න පුළුවන්. හරිද? මට අපහසුයි මම. ඒකට පරිමාණය අනුව ටික ඉවර කරලා. ඒතර වර්ගීකරණ ඉවරයි. එහෙම කරමු. හරි. බලන්න. හරි ජනතාව බලන්න. හරි අපි මේ පරිමාණය ඉවර කරගමු. මේක කොහොමද බලන්න. හරි බලන්න. පුතේ ව්‍යාපාර සංවිධානයක පරිමාණය තීරණය කිරීම විවිධ නිර්ණායක මම කියේ ක්‍රයිටීරියාස් කීපයක් අපි පාවිච්චි කරනවා. දැන් නිර්ණායක කීපයක් මත තීරණය කරන ලබන. එලෙස තීරණය කරන ලබන නිර්ණායක කීපයක් පහත් දෙක්වි. හරි බලන්න පුතේ පළවෙනි නිර්ණායකය අපි කියනවා අංක 1 යොදා ඇති ප්‍රාග්ධනය කිය. පුතේ අංක 1 අපි මුලින්ම බලනවා යොදා ඇති ප්‍රාග්ධනය කියන්නේ. පැහැදිලිද? හරි අපි මෙහෙම උදාහරණයක් යොදා ඇති ප්‍රාග්ධනය. හරිද? අපි කියමු ව්‍යාපාරයේ ප්‍රාග්ධනය කියන එක අපි ගන්නවා නිර්ණායකයක් විදිහට. සීමාවක්, කන්ඩිෂන් එකක්, කොන්දේසියක් විදිහට පාවිච්චි කරනවා. හරිද? ප්‍රාග්ධනය කියන එක යොදා ඇති ප්‍රාග්ධනය කියන එක අපි සීමාවක් විදිහට හදා ගන්නවා. හරි. ඔන්න මම දැන් සීමාවක් ලකුණු කරගන්න හදනවා. පැහැදිලිද? අපි හිතමු රුපියල් ලක්ෂ 10යි කියලා. අපි හදාගන්න රුපියල් ලක්ෂ 10යි කියලා සීමාවක්. ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 10 කියලා සීමාවක් හදාගෙන හරිද? රුපියල් ලක්ෂ 10ට වඩා අඩුවෙන් ප්‍රාග්ධනය යොදපු ව්‍යාපාර. අපිට පුළුවන් නේද? සුළු පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. එහෙනම් ඕකම නේද රුපියල් ලක්ෂ 10ට වඩා වැඩිපුර ප්‍රාග්ධනය නේද? උදේ වැඩිපුර ප්‍රාග්ධනය යොදපු ව්‍යාපාර. අපිට පුළුවන් නේද මහා පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවද? ව්‍යාපාරික යොදා ඇති ප්‍රාග්ධනය කියන එක අපිට නිර්ණායකයක් විදිහට සීමාවක් විදිහට පාවිච්චි කරාම සුළු පරිමාණ මහ පරිමාණ කියලා කාරණා දෙක හරිම ක්ලියර්ලි පැහැදිලිවම වර්ග කරගන්න පුළුවන් කියලා ආපහු වෙන් වෙන්නේ නැති වෙන්නේ. ආපහු මික්ස් වෙන්නේ නැති වෙන්නේ. මේක වැඩි තේරුම් ගත්ත කට්ටිය පුතේ මට යස් කියලා මැසේජ් එකක් දාන්න. හරිද? අපි යොදා ඇති ප්‍රාග්ධනය කියන එක හරිද? සීමාවක් විදිහට ලකුණු කරනවා. ඒ සීමාව විදිහට ලකුණු කරලා අපි කිසියම් සීමාවක් දාගන්නවා. රුපියල් ලක්ෂ 10යි. හරි එතකොට 10ට වඩා ප්‍රාග්ධනය අඩුවෙන් දාපු ව්‍යාපාර කියන්නේ පොඩියට දාපු ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර. රුපියල් ලක්ෂ 10ට වඩා වැඩිපුර ප්‍රාග්ධනය දාලා පටන් ගත්ත ව්‍යාපාර මහා පරිමාණ. එතකොට ඒක පැටලෙන්නේ. එතකොට පිළිවෙලට වර්ග කරගන්න පුළුවන්. එහෙනම් අපි පරිමාණය යන ව්‍යාපාර සංවිධාන වර්ග කරන යොදාගෙන පළවෙනිම නිර්ණායකය තමයි යොදා ඇති ප්‍රාග්ධනය කියලා කියන්නේ. යොදා ඇති ප්‍රාග්ධනය. පැහැදිලිද? හරි. ළමයි ඊට පස්සේ හරි. ළමයි අපි බලමු දෙවෙනි එක සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාවත් අපි ගමු සීමාවක් විදියට. හරි. ඔන්න ගත්තම සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාවටත් මම සීමාවක් ලකුණු කරගන්න මෙන්න මේ. හරිද? අපි සේවක සංඛ්‍යාව දාගමු 100යි කියලා. සේවක සංඛ්‍යාව 100යි. එහෙනම් සේවකයෝ 100කට වඩා අඩුවෙන් ඉන්න ව්‍යාපාර අපි කියමු සුළු පරිමාණ ව්‍යාපාර කියලා. නේද? එහෙනම් 100කට වඩා නේද? වැඩිපුර ඉන්න ව්‍යාපාර වලට අපි කියමු මහා පරිමාණ ව්‍යාපාර කියලා. ඒතර අන්න ඒ වගේ දැක්කද? නිර්ණායකයක් භාවිතා කරාම ලේසි සුළු පරිමාණ මහා පරිමාණ කියන එක වර්ග කරලා හඳුනා ගන්න එක හරි පහසුයි. පැහැදිලිද හැමෝටම? හරි. එහෙනම් දැන් අපි නිර්ණායක දෙකක් හඳුනා ගත්තා. එක යොදා ඇති ප්‍රාග්ධනය, දෙක සේවක සංඛ්‍යාව.
තව එකක් බලමු. භාවිතා කරන ලබන බල ශක්ති ප්‍රමාණය. භාවිතා වන බල ශක්ති ප්‍රමාණය. පැහැදිලිද? භාවිතාන බල ශක්ති ප්‍රමාණය. හරි. ඒකත් අර විදිහට ගමු සීමාව. බල ශක්තිය අපි ගමු විදුලි ඒකක වලින්. හරිද? විදුලි ඒකක අපි ගමු සීමාවක් විදුලි ඒකක 500ක් වගේ. විදුලි ඒකක 500යි කියලා. එහෙනම් විදුලි ඒකක 500කට වඩා අඩුවෙන් පාවිච්චි කරන හරිද? අඩුවෙන් පාවිච්චි කරන ව්‍යාපාර අපි කියන මොකක්ද? සුළු පරිමාණ ව්‍යාපාර. හරිද? ඊට පස්සේ 100කට වඩා වැඩිපුර 500කට වඩා වැඩිපුර විදුලි ඒකක භාවිතා කරන ව්‍යාපාර අපි කියමු මාපාරය. දැන් ඔයාලට මම මේ කියන කාරණාව පැහැදිලි. හරිද? අපිට මේ වගේ නිර්ණායක සීමාවක් කන්ඩිෂන් එකක් දාගත්තාම සුළු පරිමාණයි මහ පරිමාණයි කියන එක වර්ග කරගන්න පුළුවන් කියන කාරණාවයි මම මේ පැහැදිලි කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් දැන් තුනක් පාවිච්චි කරා. එක යොදා ඇති ප්‍රාග්ධනය. දෙක සේවක සංඛ්‍යාව. තුන අපි කියනවා භාවිතා වන බල ශක්ති ප්‍රමාණය. අන්තිම එක අපි කතා කරනවා ආවරණය වන බෙළඳපළ කොටස කියලා. ආවරණය වන බෙළඳපළ කොටස කියලා අපි කියන ජනතාව. තාපාරක් කියන හතරම කිව්ව එක යොදා ඇති ප්‍රාග්ධනය, සේවක සංඛ්‍යාව, භාවිතා කරන ලබන බල ශක්ති ප්‍රමාණය, ආවරණය වන බෙළඳපළ කොටස කියන එක. හරි. ඔය ආවරණය වන බෙළඳපළ කොටස කියන එක මම තව චුට්ටක් කියලා දෙන්නම්කෝ. අපි හිතමු මෙහෙම. ඔයාලගේ ගෙවල් පැත්තේ අංකල්ගේ සිල්ලර කඩේ. හරිද? අංකල්ගේ සිල්ලර කඩෙන් බඩු ගන්න කවුද ළමයි එන්නේ? මුළු ගමේම මිනිස්සු එනවද අංකල්ගේ කඩෙන් බඩු ගන්න? අර මුළු ගමේම එනවද ගෙවල් ගාවේ හැපැත්තේ තියෙන කඩේ අංකල්ගේ කඩෙන් බඩු ගන්න මුළු ගමම එනවද? එළම ගමේම ඔක්කොම එනවද ඔතන ගන්න? එමෙන්නේ. මොකද ගමේ තව සිල්ලර කඩක් කීපයක් තියෙනවද ළමයි නේද? ඒ නිසා මිනිස්සු ඒ කඩවල වලටත් යනවා. හරිද? සරලවම කිව්වොත් සාමාන්‍ය ගමේ තියෙන කඩේකින් බඩු ගන්න සාමාන්‍ය ඒ කඩේ අවට ජීවත් වෙන හරිද? පවුල් 20ක් 30ක් 50ක් විතර තමයි සාමාන්‍ය උපරිම ඒ කඩේ බඩු ගන්න. පැහැදිලිද? ඒතර මුළු ගමම ওই කඩේට එන්නේ නැහැ. හරිද? හරි. හැබැයි එතකොට හරි. ඔව්. හරි. අපි යමු ඉස්සරහට. පැහැදිලිද? එතකොට අංකල් ආවරණය කරන ඉතා කුඩා කොටසක්. එතන ලංකාව කියන සමස්ත වෙළඳපොලේ හරිද? ඉතා කුඩා කොටසක් නේද? පවුල් 20ක් 30ක් තමයි අංකල් ආවරණය කරන්නේ. එතන ආවරණය වන වෙළඳපොළ කොටස කුඩා නිසා අපිට කියන්න පුළුවන් අංකල්ගේ ව්‍යාපාරය සුළු පරිමාණ ව්‍යාපාරයක් කියලා නේද? ඊට පස්සේ හැබැයි නිකන් හිතන්නකෝ. අපි ඔය භාණ්ඩ ආසයාව මිලදී ගන්න තවත් සිල්ලර කඩයක් තියෙනවා. කීල් සුපර්, කාගිල්ස් ෆුඩ් සිටි වගේ ළමයි සුපර් මාකට් ගත්තාම ඒගොල්ලෝ පුතේ සිල්ලර කඩම තමයි. අංකල්ගේ ව්‍යාපාරේ කඩේ වගේම අරගොල්ලෝගේ සිල්ලර කඩයක් තමයි. හැබැයි ඒගොල්ලෝ ටිකක් ව්‍යාප්ත වෙච්ච කොටසක් නේද? ළමයි මට කියන්න හරිද? ටවුන් එකේ තියෙන කීල් සුපේකට කාගිල් ෆුඩ් සිටි එකට ඒක ආවරණය කරන්නේ වෙළඳපොලේ කුඩා කොටසක්ද විශාල කොටසක්ද? කුඩාද විශාලද? එකක් දෙකද? දෙක නේද? හරි. ඒගොල්ලෝ ආවරණය කරන්නේ තව විශාල කොටසක්. නේද? ඒගොල්ලෝ ටවුන් එකෙන් ටවුන් එකට බ්‍රාන්චස් ඕපන් කරලා නේද? ශාඛා විවෘත කරලා මුළු ලංකාවම ආවරණය කරලා තියෙනවා. හරිද? හරි. එතකොට අපි තුන් මෙහෙම තව උදාහරණයක්. ඔයාලගේ ගෙවල් ගාව කවුරු හරි ඇන්ටි කෙනෙක් ගෙදර ඇඳුම් ටිකක් මහලා මහන මැෂිමක් තියාගෙන හරි ඇඳුම් ටිකක් මහලා පොඩියට ගේ ඉස්සරහා විකුණනවා. එතකොට ඔය ඇන්ටිගේ කඩේ ආවරණය කරන ඉතා කුඩා වෙළඳපොළ කොටසක් නේද? එතන ඇන්ටිගේ කඩේ සුළු පරිමාණ ව්‍යාපාරයක්. හැබැයි අපි ගත්තොත් ලංකාවේ දෙන ප්‍රධාන පෙරේ ඇඳුම් කඩ කැන්ඩි, තිලක වර්ධන් ටෙක්ස්ටයිල්ස්, ඊට පස්සේ නොලිමිට්, ෆැෂන් බග්, ඔඩෙල් ඔය වගේ ටිකක් හොඳට ව්‍යාප්ත කූල් ප්ලැනට් හරිද? ඒ වගේ ප්‍රධාන පෙරේ ඇඳුම් කඩයක් ගත්තාම ඒගොල්ලෝ වෙළඳපොලේ විශාල කොටසක් ආවරණය කරනවා. අනරේ ASB හරිද? ඒ වගේ ආයතන ළමයි වෙළඳපොලේ විශාල කොටසක් ආවරණය කරනවා. එහෙනම් අපි අපේ පරිමාණ යන ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී යොදා ගන්න පුතේ ප්‍රධාන නිර්ණායක හතරක්. මේක විභාගවල නිතර අහලා තියෙන ප්‍රශ්නයක්.
පරිමාණයන ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී යොදා ගන්න ලබන ප්‍රමාණාත්මක නිර්ණායක මොනවාද කියලා අහනවා. මෙන්න දින උත්තර 4ක්. 1 යොදා ඇති ප්‍රාග්ධනය, සේවක සංඛ්‍යාව, භාවිතාවන බල ශක්ති ප්‍රමාණය, අවසානික ආවරණය වන වෙළඳපළ කොටස කියන කාරණාව. හරි ළමයි ටියුට් එකේ මේක ලියා ගන්න තියෙනවා. හරිද? ටියුට් එකේ මේක ලියා ගන්න තියෙනවා. මම ටියුට් එකත් මෙයාට ඩිස්ප්ලේ කරන්නම් ජනතාවට. හරි පුතේ කියන්න මාත් එක්ක. ව්‍යාපාර සංවිධානයක පරිමාණය තීරණය කිරීම විවිධ නිර්ණායක මත තීරණය කරනු ලබයි. එලෙස තීරණය කරන ලබන නිර්ණායක කිහිපයක් පහක් දැක්කේ ලියන්න පුතේ. පළවෙනි එක යොදා ඇති ප්‍රාග්ධනය. යනික්මට යොදා ඇති ප්‍රාග්ධනය. දෙක සේවක සංඛ්‍යාව, භාවිත කරන ලබන බල ශක්ති ප්‍රමාණය, අවසානික ආවරණය වන වෙළඳපළ කොටස. පුතේ හතරම ලියලා ඉවර කට්ටිය මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. පුතේ අපි දරෙත් දාලා තිනවා සර් මම අලුතෙන් ක්ලාස් එකට ජොයින් වුණේ මම ටියුට් ගන්නේ කොහොමද කියලා. පුතේ ක්ලාස් එකට ජොයින් වුණේ ඩිජිටල් සරසවිය කියන ආයතනය හරහානේ. ඩිජිටල් සරසවිය ආයතනයේ අංකයට කතා කරලා මැසේජ් එකක් දාලා නිබන්ධන ලබා ගන්න ආකාරය අහන්න. එතකොට ඔයාලට ගෙදරටම ටියුට් එක ගෙන්ව ගන්න පුළුවන් ක්‍රමය ආයතනයෙන් ඔයාලා දැනුවත් කරයි. හරි. ඊට පස්සේ සර් උගන්වන ඉස්කෝලේ මොකක්ද සර් කියලා අහලා තියෙනවා. පොතේ මම කිසිම ඉස්කෝලේක උගන්වන්නේ නැත. මම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක්. මට පාසල් ගුරුවරයෙක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැත්නම් මම ඒකට කැමති නෑ ළමයි. හොඳයි. සර්ට ඉන්නේ සන්නෝ ඩෝටර්. මං විතරයි බන් තාම ඉන්නේ. සනුත් නෑ ඩෝටත් නෑ. කන් කෙනෙක් ආපු දවසට මම දානවා පෙරේරන් සන්ස් කියලා. හොඳයි. හරි. මං තමයි ඉන්නේ සන්ටයි ඩෝටට ඔක්කොම මං තමයි ඉන්නේ. හරි. දිනවල. ඕන් නැති දෙයක් නෑ උඹලට.
Sampai dulu. හැබැයි සර්ට ගැලපෙන්න නම් දොට කෙනෙක් කියලා දාන්න. ඒ මං එහෙම කියන්නේ. මං දොටස් කඩේදී කියන්නේ. මං කියවදී එලකිරි සම් කෙනෙක්. හරි අයියා. පාරෝ යන්න. ඔව් මම මල්ලි කෙනෙක් කියනවා. හරි දුවලා හරි ෂෝරි කියලා දාන්න. මට කියනවා ගන්න දුවලා. දුවලා හති බන්දේ. නිසා පුතාලා හොඳ. යුද ඇති ප්‍රාග්ධනයේ සේවක සංඛ්‍යාව භාවිතා බල ශක්ති ප්‍රමාණය ආවරණය දෙලපොළ කොටස. ළමයි දැන් එහෙනම් මේක අනුව අපි කටි රැහනනේ මම කියන එක. ඇයිසර් දුවලා වියදම් වැඩි දානවා. වියදම් උත්තරී කරදරත් වැඩි බං දුවලා. හරි. සර්ට ළමයි නැත් දානවා මට ගොඩාරියක් කියනවා. ඔයාලා තමයි ඉන්නේ. හරි බලන්න. මෙලෙස ව්‍යාපාර සංවිධාන පරිමාණයනෝ ප්‍රධාන ආකාර දෙකක්. හරිද දෙකක් විතර වර්ග කරන්න පුළුවන්. හරිද? හරි. එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන දෙක මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන. එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන දෙක මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන. පැහැදිලිද? හරි වන්න දෙන කොටස් දෙක. පුතේ ඉක්මනට මේ දෙකක් ලියන්න. හරි. මට ළමයි කිරෙන්නේ උඹලා තමයි. උඹලා තමයි මගේ දරුවෝ ටික. හරි පුතේ ඉක්මනට ව්‍යාපාර සංවිධාන වර්ග දෙක ලියාගන්න. එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙක මහා පරිමාණ ව්‍යාපාර. හරි ලියලා ඉවර කට්ටිය ඔකේ කියලා මැසේජ් එකක් දාන්න. එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙක මහා පරිමාණ ව්‍යාපාර. දැන් අපි ඇඹිලි පිටියේ පැත්තේ ජනතාව කවුරු ඉන්නවද? පන්ති. ඇඹිලි පිටියේ ප්‍රදේශයේ ජනතාව කවුරු ඉන්නවද පන්ති? මම ළඟදී ඇඹිලි පිටියට යන්න වෙලා තියෙන පොඩි වැඩකට. හම්බෙලි අපේ කවුරු ඉන්නවද කියන. හරි. පුතේ අපි යන වර්ගීකරණයට යමු. ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකයි. එක අපි කියනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. දෙක අපි කියනවා මහා පරිමාණ ව්‍යාපාර. හරිම සරල chart එකක් තියෙන්නේ. chart එක මෙච්චරයි. ඉක්මනට අදගන්න. හරි. පුතේ ඉක්මනට මේක ලියාගන්න. හොඳ දේශාන් ඇමිලි පිටිය දෙන්නේ. පල්ලි බැද්දි. මම ටවුන් එකකින් ටවුන් එකට. ඇමිලි පිටිය ටවුන් එකකින්
නුවරෙන් නැද්ද කියලා අහලා දිනවා මම සාමාන්‍ය හැම අවුරුද්දම කටව සැරයක නුවර එනවා එකපාරක් හෝ දෙපාරක් එනවා දැන් මේ දවස්වල මම මේ පෙට්‍රල් ප්‍රශ්න නිසා ඉන්න බෑනේ ඒකලා තියෙන්නේ පෙට්‍රල් ෆුල් ටැංක් එකක් ගහගෙන ඔහේ ආවිල්ලා ගෙදර එනකොට ආපහු පෙට්‍රල් ඉවරයි පන්ති වලටවත් එයා ගන්න දෙන්නේ නැහැ නිසා ඉස්සරහ ගිහින් එවිදින්න බෑ මම දැන් මාර කරදරයක් වෙලා තියෙනවා කවුද ඇඹිලිපිටියේ නිව් ටවුන් එකේ ඇඹිලිපිටියේ අර පොළ තියෙනවා පොළ ගාට එන්නේ පොළ මගේ යාළුවෙක් ඉන්නවා එයා හම්බෙන්නේ ඔය කාර් එකේ ගිහිල්ලා කෝච්චි දාලා ගෙදර එන්නේ කැන්ඩියාවත් අනිවාර්යෙන් කිසිම කියන්නම් ඒට අනිද්දා වෙන්න තියෙනවා මාතලේ ඉන්නේ නැද්ද අහනවා මාතලේ මං සෑහෙන තාක් කේක් තියෙනවා මාතලේ අපේ පුංචි ඉන්නේ මාතලේ බදුල්ල පැත්තේ බදුල්ල මට තාම යන්න බැරි නනේ මම හරි මාසයක් ඉන්නේ බදුල්ල පැත්තේ ඉන්නේ බදුල්ල ඉතන ළඟ මාතලේ මම නිතර වෙනවා මාතලේ විජය කොලෙජ් කියලා එකක් තියෙනවා මාතලේ විජය විද්‍යාලය කලුතර නැති එහා පැත්තේ වේයන්ගොඩ ඉතින් බලන්න දෙයක් නැහැ නේද මේ ළඟනේ තියෙන වේයන්ගොඩ ගම්පහ අපේ නෝරෙනි සෙට් එකක් තියෙනවා නේ දැනගත්තේ කොහොමද කෙලිම සුවික් බලන්න අපි දෙහිවල ගිහින් හරි නෝරෙලි ළඟදී වෙන්නේ හිටි පොඩ්ඩක් මේ තෙල් ප්‍රශ්න වලින් පොඩ්ඩක් කරන් පස්සේ පොඩි වටයක් දාන්න මාතර හරහා තමයි යන්නේ මෙහි යනකොට ඇඹිලිපිටිය යනකොට ඇඹිලිපිටිය ඉස්සෙල්ලා මේ ළඟදී ලක්ෂපාන හරි මේ දෙකෙන් දනේද හරි අපි විස්තරාට සර් මහියංගනේ ඉන්නකො නෑ බලන්න කියලා දිනවා අපි සර්ලම ගියා මහියංගනේ ගිය අවුරුද්ද ආවා මට ඒ අවුරුද්ද එන්න බැරි වුණා රෙත් වෙන්න කවන්නේ ඉතින් ඔයාලා දන්නේ නැද්ද මං ඉන්නේ ඉතින් කොළඹ තමයි මං ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උදේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අපි මෙහෙම බලමුකෝ ළමයි දැන් යොදා ඇති ප්‍රාග්ධනයේ සේවක සංඛ්‍යාව හරිද post people කියලා දාලා තියෙනවා හරි පෙට්‍රල් ප්‍රශ්න වෙරෙච්ච ගමන් රට වටේම වටයක් දානවා එතකොට මම ගෲප් පන්තිදී අහන්නම් මෙහි ඉන්නේ කවුද කියලා ආලි කරලා මම එන්න වෙලාවට භාවිතා කරන බල ශක්ති ප්‍රමාණය ආවරණය වෙන වෙනදපර කොටසෙන් ප්‍රති පාවිච්චි කරන නිර්ණායක මම මොකද කරන්නේ මම මෙන්න මේකෙන් මේ පළවෙනි ඒ කියන්නේ තුන්වෙනි නිර්ණායකය අයින් කරලා දානවා හරිද අයින් කරලා දැම්මම පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද යොදා ඇති ප්‍රාග්ධනයේ සේවක සංඛ්‍යාව ආවරණය වෙන වෙනදපර කොටස නේද මම මේකට කුඩා අඩු ප්‍රාග්ධනයක් යොදමින් කියලා කියනවා යොදා ඇති ප්‍රාග්ධනයට මම කියන අඩු ප්‍රාග්ධනයක් යොදමින් ඊට පස්සේ කුඩා සේවක සංඛ්‍යාවක් මගින් අඩු ප්‍රාග්ධනයක් යොදමින් කුඩා සේවක සංඛ්‍යාවක් මගින් කුඩා වෙළඳපොළ කොටසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ව්‍යාපාර වලට අපි කියනවා මොකක් කියලාද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා. අර නිර්ණායක හතරෙන් එකක් අයින් කරලා ඉතුරු තුන පාවිච්චි කරලා දැන් නිර්ණායකනේ හදලා තියෙනවා. බලන්න අඩු ප්‍රාග්ධනයක් යොදා සීමිත සේවක සංඛ්‍යාවක් මගින් කුඩා වෙළඳපොළ කොටසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ව්‍යාපාර අපි කියන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස හැදින්නේ කියලා. හරි හොඳයි. අපිට පස්සේ එනවා මහා පරිමාණ ව්‍යාපාර.
මහා පරිමාණ ව්‍යාපාර වලටත් අරමයි යොදා ඇති ප්‍රාග්ධනයට අපි කියනවා වැඩි ප්‍රාග්ධනයක් යොදා. විශාල සේවක සංඛ්‍යාවක් මගින් විශාල වෙළඳපොළ කොටසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ව්‍යාපාර කියනවා. පැහැදිලිද? හරි බලන්න. වැඩි ප්‍රාග්ධනයක් යොදා වැඩි සේවක සංඛ්‍යාවක් මගින් විශාල වෙළඳපොළ කොටසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ව්‍යාපාර වලට අපි කියන මොකක්ද? හරිද? අපි කියනවා මහා පරිමාණ ව්‍යාපාර කියලා. හරි. පුතේ අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ බං තනි පුද්ගල ව්‍යාපාර. පුතේ මම අද ඒ කොටස පටන් ගන්න නෑ බං. අපි ඔතනින් අද නවත්තමු. අදොතින් නවත්තමු. අරක ලස්සන කොටසක්. මට මෙහෙම නිකන් මෙහෙම අප්සෙට් එකේ උගන්වන්න බෑ. ඒක විදිහට හොඳ රසට උදාහරණ කියලා කතන්දර කියලා ලස්සනට වෙන්දාගේ උගන්වන්න ඕන නිසා අපි ලබන සතියේ ටික සාකච්ඡා කරමු. හරිද? හරි. එහෙනම් හරි බපාසෙන් මම අද කරේ. හරිද? උඹලා මං එනකම් බලන් ඉන්නෝනේ බදාදාට ඉතින්. හරිද? ඒ නිසා උඹලා රස්තිය අදු කරන්න බෑනේ. ඒ නිසා තමයි පුළුවන් හිතේ හයි අරගෙන මේ වෙලාව වැඩේ කරගෙන ආවේ. හරි. හරි. අපි නැවත හම්බෙමු ලබන සතියේ සුපුරුදු වේලාවට. ලස්සන මාතෘකාවක් අපිට තියෙන්නේ තනි පුද්ගල ව්‍යාපාර. හරි ලස්සනට කතා කරගෙන යනවා අංකල්ගේ කඩේ ගැන. හරියන ජනතාව අදට අපි වැඩ කටයුතු අවසන් කරනවා. එන හැමෝටම ආයුබෝවන් ජනතාව.